මල් සුවඳට සිල් සුවඳ මුහුණු පුණ්‍යවන්ත උදැසනක් ඔබට. අද අපි ඔබට යෝජනා කරනවා අද ඉඳලා හැම පුරපසළොස්වක පුන් පොහෝ දිනකම ඊටාම අසිරිමත් මහා වන්දනා චාරිකාවක නිරත වෙමු කියලා. ඒ වන්දනා චාරිකාව පෝදා ගේය පද වන්දනාව. සංසාරේ පිය සටහන් අමතකව ගිය ඉරිතැලුණු ජීවන ගමනේ ඉඩෝර බිම නිවාලන අක් වැස්සක්ව සිසිල දෙන යථාර්ථවාදී චින්තනයේ සිත් ස්වරය සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව. කැලණිය විශ්වවිද්‍යාලයේ පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ විමසුමෙන් සඳ සිළුමින සැම සිත සුව පිණිස සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව. අද අපේ පෝදා ගේය පද වන්දනාවේ මංගල චාරිකාව සිද්ධ වෙන දවස. අපට අද ඉඳලා හැමදාමත් මඟ පෙන්වන්න අකම්පිතව සංයතව ශාස්ත්‍රීයව අපට පාර කියන්න වැඩම කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත සහ පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය පූජනීය ඉඳුරාගාරේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේ. ඔබ වහන්සේගේ දෙපා නැමද අපේ හමුදුරනේ සිටි FM සඳ සිළුමිනට අපි මේ වෙලාවේ ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. අපි හමුදුරනේ සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව මොන වගේ වන්දනා චාරිකාවක් වෙයිද? ගීතය කියලා කියන්නේ වින්දනාත්මක අනුභූතියක්. ඒක බුදුහාමුදුරුවන්ගෙන් තහනමක් නැති වින්දනයක්. මම එහෙම කියන්නේ අපේ බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ හිටියා පංචසික කියලා කලාකාරයෙක්. සික කියන්නේ නැත්තම් සිඛා කියලා කියන්නේ සිලු. සිලු කියලා කියන්නේ පහන් සිලු වගේ ඉහළට එසවෙන මුදුන්. ඒකෙන්ම තමයි සිඛා තමයි සිඛර වෙන්නේ. සිඛර වෙන්නේ. සීගිරි ගිරි සිඛරය කසුප් රජුගේ බලකොටුවනේ. එතකොට මේ සිඛාව නැත්තම් සිඛරය එහෙම ඒවා පහක් තිබිච්ච කෙනෙක් පංචසික. දවසක් බුදුහාමුදුරුවෝ ගාවට හම්බ වෙන්න එනවා පංචසික වීණාවකුත් අරගෙන ඕ ලියාගෙන එනවා ලස්සන සින්දුවක් ගීතයක්. ඒ ගීතය පදනම් වෙන්නේ පංචසිකගේ ප්‍රේමවන්තිය ගැන. ඇගේ නම සූර්ය වච්චසා. සූර්ය කියන්නේ සූර්යයා, වච්චසා කියලා කියන්නේ අපි පාලියෙන් වච්චසා කිව්වම සංස්කෘතෙන් වර්චස කියලා එන්නේ. වර්චස් කියලා කියනවා සමහර ලාවට අපි වැසිකිලි කැසිකිලි කරන එකටත්. ඒ උනාට මෙතන කියන්නේ රශ්මිය කියන එක. ඒ අනුව ඇගේ නම මේ ප්‍රේමවන්තියගේ නම සූර්ය වච්චසා නැත්තම් රශ්මි සූර්යා. අපි එහෙම ගමු. ඇගේ නම රශ්මි සූර්යා. රශ්මි සූර්යා සම්බන්ධයෙන් ගීතය රචනා කරගෙන ඇවිදින්න බුදුහාමුදුරුවෝ ඉස්සරහට ඇවිදින්න මොහු අහනවා මේක පන්සලක්, බුදුහාමුදුරුවෝ බණ කියන තැනක්, ලෞකික භාවයෙන් ඈතර වෙලා ගිය ලෝකෝත්තරයන් වැඩවසන තැනක්, බුදුහාමුදුරුවනේ සින්දුවක් හදාගෙන ආවා කිව්වට කමක් නැද්ද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා කියන්න කියලා. කිව්වහම මේ ගීතය ඉතාමත්ම ලස්සනට ගායනා කරනවා පංචසික වීණාවද වාදනය කරමින්. එතකොට මෙහි ගේය රචනාව කාගේද? පංචසික. සංගීතය පංචසික. ගායනය පංචසික. මේක තමයි ඉතිහාසයේ මීට අවුරුදු 2563 හමාරකට කලින් ලෝකයේ ගීත සාහිත්‍යයේ සජීවී නිදර්ශනය. ඊට අමතරව තියෙන වැදගත්ම කාරණාව ඒක නෙවෙයි. සාහිත්‍ය විචාරයේ ආරම්භක සංලක්ෂය සනිටුහන් කරන තැන තමයි මේ. බුදුහාමුදුරුවෝ ඉස්සරහා මේ ගීතේ ගායනා කළාට පස්සේ ගායනා කරනකොට බුදුහාමුදුරුවෝ 3 සැරයක් හරිම හොඳයි පංචසික, ඉතා හොඳයි පංචසික, ඉතාමත් හොඳයි පංචසික කියලා 3 සැරයක් අනුමත කරනවා. අනුමත කරලා කියන ප්‍රකාශය තමයි ලෝක ඉතිහාසයේ මේ ඉන්දියානු සහ බෞද්ධ ඉතිහාසයේ දුරම කාලයක අපිට හම්බ වෙන
විචාර සිද්ධාන්ත නිර්මාණ මූලාශ්‍රය. විචාර සිද්ධාන්ත නිර්මාණ මූලාශ්‍රය. මොකද්ද බුදුහාමුදුරුවෝ කියන්නේ? පංචසික ඔබගේ හඬ සංගීතය හා ගැළපේ. සංගීතය ඔබගේ හඬ හා ගැළපේ. සංගීතය හා හඬ ඔබගේ පද පෙළ හා ගැළපේ. ඒතර ගැළපේ කියලා කියන්නේ උචිතයි කියන එකයි. උචිතයේ ස්වභාවය තමයි ඖචිත්‍ය කියලා කියන්නේ. ඖචිත්‍ය කියන්නේ කාව්‍ය විචාරයේ ගුණයක්. ඖචිත්‍ය ගුණය කියන නමින් ඒක කාව්‍ය විචාර සිද්ධාන්ත නිර්මාපකයන් විසින් පස්සේ කාලයකදී රචනා කරන විශේෂයෙන්ම ශ්‍රීමද් දණ්ඩින්ගේ කාව්‍යාදර්ශයේ එහිම අනුකෘතියක් වන සුබෝධාලංකාරෙහි එහිම තවත් සිංහල අනුකෘතිය වෙන සියබස් ලකරෙහි මේ ඖචිත්‍ය ගුණ පූර්ණ භාවය කිසියම් නිර්මාණයක තියෙන සංලක්ෂයක් එහෙමත් නැත්නම් ඒක සලකුණක් කියලා කියන තැන ගේන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. එහෙම කරලා හඬ පද පෙළ හා ගැළපේ, පද පෙළ හඬ හා ගැළපේ, හඬ හා පද පෙළ සංගීතය හා ගැළපේ. හඬ හා පද පෙළ සංගීතය හා ගැළපේ. දැන් එහෙම ගත්තාම මේ ත්‍රිත්වයේ එකතුව තමයි මේ තාම මනස්කාන්ත නිර්මාණය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. පළවෙනි කරුණ එහෙම හැටියට කියලා තියෙද්දී වැදගත් වෙන දෙවෙනි කරුණ තමයි බුදුහාමුදුරුවෝ ඕනෑම චිත්‍රයක් ඕනෑම හඬක් දිහා බලලා විඳ ගැනීම ප්‍රතික්ෂේප කළේ නෑ. හැබැයි එකක් දේශනා කළා. රූපේ රූපමත්තන්, දිත්තේ දිත්තමත්තන්, සුතේ සුතමත්තන්. ඒ මොකද්ද? ලස්සනයි කියලා යමක් අහපුවාම එය ලස්සනසේ දකින එක නුහුරු නුපුරුදු නරක දෙයක් නෙමෙයි. ඒක ලස්සන දෙයක් ලස්සනසේ තේරුම් ගන්නේ නැත්තම් හෝ තේරුම් ගන්න හැකියාවක් නැත්තම් ඒක කුහකකම. හැබැයි ලස්සන දේ තමා සතු කරගන්න දරන වෑයම ප්‍රතික්ෂේප කළ යුතුයි. සමනල්ලු බලන්නේ අතට අරන් නෙමෙයිනේ. මොකද අලි බලන්නේ අල්ල උඩ තියාගනේ. ඒක නිසා ලස්සන දේ තමා සතු කරගන්න දරගන්නා වෑයම වෙනක්. හැබැයි ලස්සනසේ දකින්න එක වෙනස්. එහෙනම් ලස්සන රූපයක් දැක්කම ඒ රූපේ ලස්සනයි නම් දෙසරයක් කරලා බලනක පෘථග්ජනයාගේ සාමාන්‍යයි. පෘථග්ජනයාගේ සාමාන්‍යයි. හැබැයි ඒක තමාට අත්පත් කර ගැනීමට යමෙක් වෑයම් දරන්නේ නම් අත්පත් නොවන තැන ශෝක ජනක සිතක් ඇති කරගන්නේ නම් ඒක ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ ගීතවල තියෙන වින්දනය විඳගන්න අපිට බාධා පනවල නැහැ. එහෙමයි. අපට අනුකම්පාවෙන් ඔබ වහන්සේ මුලින්ම තෝරගත්ත ගේ පද රචනාවක්. ලෙන්ටෙනා මගේ නංගියේ ගන්තෙරට වී ගොම්රේ. ලෙන්ටෙනා මගේ නංගියේ ගන්තෙරට වී ගොම්රේ. අපේ ප්‍රවීණ ගේ පද රචක රත්නශ්‍රී විජේසිංහ මේ ගීතය ලියන්නේ. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරපු ගීතය විශාරද සුනිල් එදිරිසිංහයන් ගයන්නේ අපේ හාමුදුරනේ. අපි දන්නවා දූවිලි පිහනකොට පිහන තැන තියෙන දූවිල්ල නැති වෙන. හැබැයි අතේ දූවිලි ගෑවෙන. ඒ වගේම තමයි අලු අයින් කරනකොට ලිපේ තියෙන අලු නැති වෙනවා. හැබැයි අතේ අලු ගෑවෙන. අතින් අඟුරු අයින් කරනවා නම් අඟුරු තියෙන තැනින් අයින් වෙනවා. හැබැයි අතේ දැලි ගෑවෙනවා. මුට්ටි හට්ටි හොදනකොට මුට්ටිය හට්ටියේ තියෙන අපවිත්‍ර දෑ පවිත්‍ර වෙනවා. හැබැයි රෙදි පෙරේලි සියල්ලක්ම අපවිත්‍ර වෙනවා. රෙදි හොදනකොට රෙද්දේ තියෙන කුණු යන්න පුළුවන්, නොයන්නත් පුළුවන්. හොදන්න අත් දෙක පිරිසිදු වෙනවා. ඒක තමයි විශේෂී. අනිකා සතු ඇති අපවිත්‍ර දෑ පවිත්‍ර කරද්දී පවිත්‍ර වන්නේ රෙදි හොදද්දී පමණයි. ලෙන්චිනා සමාජ ජීවිතේ වරදකාර ගෑණියක් යයි කියලා ලෙන්චිනාම කියනවා. ආන් එහෙම ලෙන්චිනාට හිතෙනවා නම් ඒක ලෙන්චිනාගේ වැරද්දක් නෙමෙයි. ඒක සමාජයේ වැරද්දක්. ඈ හොදන්නේ අනුන්ගේ පව්.
ඇත්තටම පෙත්තරේ ළඟ පැන්තොටේ ඉඳගෙන ගම්මානේ පෞසෝදන ලෙන්චිනා පෙත්තරේ ළඟ පැන්තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයාසේ පායනා ලෙන්ටිනා ඇති වැඩ කළා දැන් ගෙදර යම් කළුවර වුණා. ජීවිතේ අපි හුඟක් දේවල් එහෙම නෙමෙයිද කරන්නේ. ජීවිතේ අනුන්ගේ දුක්ඛ දෝමනස්යන් තමන්ගේ සුඛ සෝමනස්යන් බවට පත් කරගත්ත බෝධිසත්ව සිටිවිලිධාරී මිනිස්සු සමහර වෙලාවට ඉඳ හිට අපිට හම්බ වෙනවා. තමන් ගාව තියෙන කුණු ගොඩක් කරලා අනිත් මිනිහගේ ඇඟේ ගහලා ඒ අනේකා මත බරපටවා ජීවත් වෙන අසත් පුරුෂයන් අපිට දක්නට ලැබෙනවා. මේ අහිංසක ලෙන්චිනා එහෙම කෙනෙක් නෙමෙයි. අපිට සමාජයට සේවයක් කරන්න අනුන් වෙනුවෙන් මෙහෙවරක් කරන්න ඕන වෙනවා නම් ඒක ගන්තොටත් තැනක්, පෙන් පොලත් තැනක්, පන්සලත් තැනක්, ඒ පාසලත් තැනක්. ඒක නිසා අනේකා වෙනුවෙන් තමාගේ මහ මෙහෙවර සිද්ධ කරන්න නිස්සරණාධ්‍යාශයෙන් කැපවෙන්නා වූ කෙනෙක් අග යනු මිසක් ඔවුන්ව හෙලා තලා දකින්නු ලැබීම සමාජයේ ගර්හාවට ලක්විය යුත්තක්. එහෙමත් නැත්නම් ප්‍රතික්ෂේප විය යුත්තක්. ඒක හින්දාම තමයි පින්වතුන් කැල ඇඳ සලුපිලි හෝදපු ලෙන්චින. හැබැයි අනුන්ගේ රෙදි හෝදපුවාම අනුන්ගේ කුණු යනවද නැද්ද කියන්නේ දන්නේ නැහැ. එකක් දන්න. තමන්ගේ කුණු යනවා. අපි సంతానගත පාප සිතවිලි හෝ సంతానගත අකුසල සිතවිලි හෝ సంతానගත දුෂ්ක්‍රියා ප්‍රතිචාරයන් හෝ පිරිසුදු වෙන තරමට තමයි අන්තර්ගත පිරිසුදුකමක් පාරිශුද්ධ භාවයක් ඇති කරන්නේ. එහෙම නෙමෙයි නම් තව දුරටත් අපිට පිරිසුදුකම කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගන්න බැරි වෙනවා. මේ අපි කතා කරන කාරණාව ශිෂ්‍ය කාලයේදීත් අදාළයි. ස්වාමි පුරුෂයෙක් කාලෙත් අදාළයි. භාර්යාවකගේ කාලෙත් අදාළයි. තමාගේ ස්වයංගත පාරිශුද්ධ භාවය නිවන දක්වා මෙහෙවන එකක්. යමෙක් නීතියෙන් වැරදිකරු වෙන්නත් පුළුවන්. නීතියෙන් නිවැරදිකරු වෙන්නත් පුළුවන්. ඒත් පාපයෙන් වැරදිකරු හෝ පාපයෙන් නිවැරදිකරු හෝ වීම ඊට සමාන්තර සමපාත නැහැ. ඒක තමයි ඇත්ත. සමහර වෙලාවට නීතියේ ඉදිරියේහි යස්මතා වැරදිකරුද නිවැරදිකරුද කියලා කියද්දී නිවැරදිකරු ස්වාමීනි කියලා කියන්නේ යමෙකුට ශක්තිය ධෛර්යය ලැබෙන්නේ අන් කිසිවක් නිසා නෙමෙයි. වැරදිකරුයයි කීමට සාක්ෂි ඉතිරි වී නැති නිසා. ඒත් වැරදිකරුයයි දන්නවා නම් තමයි සාක්ෂි ඉතිරි වුණත් නොවුණත් ඔහු ස්වයං සංජාත වැරදිකාරයෙක්. ඒත් ලෝකේ ඉස්සරහා නිවැරදිකාරයෙක්. තීන්දුව කරන්නේ කුමක්ද එහෙමනම්? නීතියෙන් නිවැරදිකරු, පාපයෙන් වැරදිකරු විය හැකියි. පාපයෙන් නිවැරදිකරුත් එලෙසම නීතියෙන්ද නිවැරදිකරු හෝ වැරදිකරු විය හැකියි. ඒක සමපාත සමරේකී නිගමනයන්. ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්බනේ. ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්බනේ. පෙත්තරේ ළඟ පැන්තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයාසේ පායනා ලෙන්ටිනා ඇති වැඩ කළා දැන් ගෙදර යන් කළුවර වුණා ලෙන්ටිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්වනේ ලෙන්ටිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්වනේ පින්වතුන් කැල ඇන්ද සලු පිළි සේදුවා නුඹ සේදුවා තාම නැකිලි කුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා සේදිලා පරිසුද්ධ වීමෙන් යුග දැත් නුඹේ බබලනා එන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ එන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව කඳුළු පැන් කෙන්ඩියක් සිනහමල් වට්ටියක් දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක් වන්වේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ. අපේ ස්වාමින් වහන්සේ පූජනීය රඹුකන සිද්ධාර්ථ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ලියූ ගීතයක් තමයි ඔබ වහන්සේ මීළඟට තෝරාගත්තේ. ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවේදියාණන් ගායනවේදියාණන් මේ ගීතය සංගීතවත් කරලා ගයන්නේ. ආදරය නැත්තම් ප්‍රේමය කියන්නේ එකම එකක් එක වගේ එකක් එක හා සමාන එකක් කියලා තමයි අපිට දැනෙන්නේ. එහෙම තමයි අපිට කියන්නේ. ඒ වුණාට මල් මාවත එකක් වෙන්න පුළුවන්. ඒත් ඒ මල් මාවතේ ගමන් කරන අය එක හා සමාන නැහැ. දහර යෞවනයේ සමනල ළමාවියේ ඉන්න අයත් මේ ආදර මල් මාවතේ ගමන් කරනවා. ආදරේ පාපයක් නෙමෙයි. ප්‍රේමය අපරාධයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. ආලය නම් මනරම් කවිකම් දෙන තැනක්මත් නෙමෙයි. ඒක ඒ විතරකුත් නෙමෙයි. ප්‍රේමය කියලා කියන්නේ හන්තාන අඩවියේ මැදුරු කුළුණු පිස හමාගෙන යන එකකුත් නෙමෙයි. දල ආහාරින් කෙසඟ සිරුරු සතපාගෙන හෙලනා දාදිය බිඳුවල තියෙන ඇම්ම පහ කිරීමක් නෙමෙයි. ආදරය අනිර්වචනීයයි. ප්‍රේමය විනිශ්චයකින් තොරයි. එහෙම වෙන්නේ කොහොමද? ආදර මාවතේ ගමන් කරන එක එක්කෙනාට දැනෙන්නේ එක එක දේවල්. අවුරුදු 30ක් 40ක් ගිහිල්ලා ආදරෙන් බැඳෙන්නෝ නැත්තේ නේ. ප්‍රේමෙන් බැඳෙන්නෝ සිටිතිලෝවේ. ඒකට වයසක් නැහැ. මම දැකලා තියෙනවා. මම අහලා තියෙනවා. මම කියවලා තියෙනවා. ඇමරිකානු යුද හමුදාවේ ජෙනරාල්වරයෙක් අවුරුදු 18ක විතර වගේ ගෑනු ළමයෙකුට පෙමින් බැඳිලා කඩදාසි කොලයක අතින් හදවත ලාංඡන දෙකක් එකට ඇඳලා ඒ දෙක මැද්දෙන් ඊතලයක් අතින් ඇඳලා දුන්නු කතාවක්. ඇමරිකානු හමුදාවේ වීරෝදාර ජෙනරාල්වරයෙක්ගේ ක්‍රියාව. මොකද්ද කියවෙන්නේ?
ආදරය කියලා කියන්නේ එහෙම එකක් තමයි. ඒක පාපයක් වරදක් නෙමෙයි කියලා මුලින්ම මම කිව්වෙත් ඒකයි. ආදරය කියන්නේ රාගය නෙමෙයි. ඒක වෙන එකක්. රාගය නැති ආදරයක් ගැන කතා කරන්න බැහැයි කියලා සමහර කෙනෙකුට හිතෙනවා කියනවා. ඒත් රාගයෙන් තොර ආදරයක් ගැන කතා නොවන්නේ එය ඇඟත් සමග මිශ්‍රිත වෙච්ච මනෝභාවයක් වෙන තරමට විතරයි. ආදරය කියලා කියන එකේ අම්මා අප්පච්චි පිළිබඳ ආදරයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙමත් නැත්නම් රට ජාතිය පිළිබඳ ආදරය ගැනත් නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් ස්ත්‍රියක් හා බැඳෙන ආදරණීය සම්බන්ධතාව ගැනම තමයි. අපි දන්න ඉස්කෝලේ යන කාලේ දහර යවවන වියේ එහෙම නැත්නම් සමනල සමය අපේ ඒ කාලේ බැඳිච්ච ප්‍රේමය සමහරු ජීවිතේ අසාර්ථක කරගත්තේ මේ ආදර සම්බන්ධතා නිසා. සමහරු ජීවිතේ සාර්ථක කරගත්තෙත් මේ ආදර සම්බන්ධතා නිසා. සමහර කෙනෙක් ජීවිතේ ජයග්‍රහණය කළෙත් මේ ආදර සම්බන්ධතා නිසා. හැබැයි මේ කොයික කොහොම වුණත් නොමේරු ලදරුවන් නොවුණා වුණත් නොමේරු යෞවනයින්ට ආදරය ආස්වාදජනක අනුභූතියක්. ඒ වගේම අත්දැකීමක්. මේ ආස්වාදජනක අත්දැකීමෙහි හැබෑවටම ප්‍රේමයෙන් බැඳුණු හැම කෙනෙක්ම ලබන සමාන අත්දැකීම් කීපයක් තියෙනවා. ඒ තමයි සුඛ සෝමනස්යන් සහ දුක්ඛ දෝමනස්යන්. මුව පුරා විසිරී පැතිරී යන මදහස සහ සිනහව එක්ක නෙත පුරා ගලාහෙන කඳුලැලි සියල්ලත් එක්ක තමයි ආදර කතාවක් ඉස්සරහට යන්නේ. කවමදාක්වත් මේ ආදර කතාව නිකම්ම මාවතක් වෙන්නේ නැහැ. ඒක ඇත්තටම සීසෝ එකක් වගේ එකක්. එක පැත්තක් පාත් වෙනකොට අනෙක් පැත්ත උස් වෙන්න ඕනේ කියලා නියමයක් නැහැ. උස් වෙනවම තමයි. ඒක තමයි ස්වභාවය. ඒ හින්දා රාත්‍රියෙන් පස්සේ අන්ධකාරය කියන්නේ අන්ධකාරයෙන් පස්සේ රාත්‍රිය තියෙනවා කියන එකම තමයි. කන්දක් තියෙනවා නම් පල්ලමක් තියෙනවා කියන කතාව වැරදි. ඇයි දන්නවද? කන්ද කියන්නේ පල්ලමටම තමයි. එක පැත්තකින් හම්බ වෙන කන්ද අනිත් පැත්තෙන් එනකොට එන්නේ පල්ලමක් හැටියට. එහෙනම් කන්දක් තියෙනවා නම් පල්ලමක් තියෙනවා කියන කතාවට වඩා ඇත්ත කන්දම පල්ලම වෙයි කියලා කියන එක. ආන් ඒකින්ද තමයි පැහැදිලි වශයෙන්ම ගත්තොත් හිනා මල් වට්ටියක් අරගෙන යන්න පුළුවන් දුර ප්‍රමාණය කඳුළු පැන්කෙන්ඩියක් අරගෙන යන්න පුළුවන් දුර ප්‍රමාණය හා සාපේක්ෂයි. ජීවිතය කියන්නේ අනේක ප්‍රකාර හැලහැප්පීම් එක්ක යන එකක්. ඒ හැලහැප්පීම් මැද්දේ දරා ගැනීමේ ශක්්‍යතාව පාරමිතාවක්. ඒක තමයි ඇත්ත. ලෝකයේ උපේක්ෂාව කියලා එකක් තියෙනවා. මගේ බුදුහාමුදුරුවෝ ඒක පාරමිතාවක් බවට අපිට දේශනා කරලා තියෙනවා. උපේක්ෂා පාරමිතාව කියන්නේ අපි හිතන නොහිතන හැම දෙයක්ම සිද්ධ වෙද්දී දරා ගන්න පුළුවන් තරම් සවිමත් මනසක් ඇති කරගන්න එක. ඒක හරියට පන්දුවක් එනකොට වදින පිත්ත වගේ. පිත්ත මැට්ටෙන් හදලා තියෙනවනම් සමහර වෙලාවට බෝලේ පිත්තේ ඇලිලා තියෙයි. පිත්ත රෙද්දෙන් හදලා තියෙනවනම් බෝලේ පිත්තෙහි පැටලියයි. ඒ පිත්ත සවිමත් ලීයකින් හදලා තියෙනවනම් බෝලය වදින වේගයටම ආපහු යාවි. ආන් ඒ වගේ අපිට අපේ මනස සවිමත් වන තරමට පමණයි මේ සමස්ත සමාජයේ අභියෝග වෛරසයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. වෛරසයෙන් අපි ප්‍රතිවෛරස්ගත ශක්ති සම්පන්න ප්‍රතිශක්තිකකරණයක් අපේ ශාරීරික භාවය තුල තියෙනවා නම් වෛරසය පලා යනවා ප්‍රතිශක්තික භාවයට මුහුණ දීගත නොහි. ඒත් අපි සතු ප්‍රතිශක්තිය නොමැති නම් වෛරසය විසින් අපිව වෙලා ගන්නව පමණක් නෙවෙයි වසඟයටගෙන ගිල ගන්න. එනවා අභියෝගයක් හැටියට වෛරසයක් එනකොට ප්‍රතිශක්තික භාවය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. කඳුළු පැන් කෙන්ඩියක් විතරක් නෙමෙයි අපිට සිනහමල් වට්ටියකුත් දෙකක්ම හම්බ වෙනවයි කියලා. හිනාමල් වට්ටියක් විතරක් නෙමෙයි කඳුළු පැන් කෙන්ඩියකුත් අපිට මේ ආදර කතාවේ ගමන් මගේදී හම්බ වෙනවයි කියලා යමෙකුට වටහා ගන්න පුළුවන් නම් ආන් ඒ තැනැත්තා හෝ තැනැත්තිය ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් වෙන්න සුදුසුකම් ලබන කෙනෙක්. එහෙම නැත්නම් ජීවිතේ පරාජය ලබා ගන්න ඒ මානසිකත්වය හොඳටම ප්‍රමාණවත්. සමහර වෙලාවට උම්මත්තක භාවයට පත්වෙච්ච අහිංසක ළමයි අපි දැකලා තියෙනවා. ඒ ආදරයේ උමතු බව. ආදරයේ උමතු බව කියලා කියන්නේ ඇත්තටම ආදරය කියලා කියන එක ඇති වෙන්නත් පුළුවන් එකක් නැති වෙන්නත් පුළුවන් එකක්.
සබ්බම් පහය ගමනීයන් කියලා මගේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අන් කිසිවක් නිසා නෙවෙයි. සියල්ල අපිට අතහැරෙන බව සහ අතාරින්න සිද්ධ වෙන බව අප විසින් තේරුම් ගත යුතු නිසා. කිසි දවසක කිසි කෙනෙක් Taman ළඟ ඉන්නවය කියලා කියන එක කල්පිතයක් මිසක් ඇත්තක් නෙමෙයි. සාමාන්‍යයෙන් ලෝකේ හීන හැබෑ වෙන්නේ. ඒ දන්නවද? හීනම නිසා. හැබෑ වෙන්නේ මොනවද? හැබෑව විතරයි. ඒ හින්දම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලෝකයේ යථාවට වටහා ගත යුතු, යථාවට මූණ දිය යුතු, යථාව තේරුම් ගත යුතු, යථාවට අනුව ප්‍රතිචාර දැක්විය යුතුයි. මේ සියලු දෙනාම අත්හැරලා දාලා අපි යනවා. අපිව අත්හැරලා සියලු දෙනාම යනවා. නොගියොත් මම ඔබ හැම දෙනාම අත්හැරලා දාලා යනවා. නොගියොත් ඔබ හැම දෙනාම අත්හැරලා මාව අත්හැරලා යනවා. අත්හරිනවයි කියලා කියන එක අනිවාර්ය සාක්ෂයක්, අනිවාර්ය සාධකයක්. ඒ හින්දා ජීවිතේ අපිට පැතුම් මල් විතරක් නෙමෙයි, සුසුම් වැල් ගොඩක් එක්ක යන්න වෙන්නේ. සුසුම් වැල් ඔලගුවක් පැතුම් මල් පලිඟුවක් දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක් වන්නේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ. කවුරු හරි කෙනෙක් ආදරෙන් බැඳිලා ඉඳලා පුංචිත්තක් හරි ලෙහෙන මොහොතේදී ඇති වෙන්නේ සුසුම් වැල් ගොඩක්. හැබැයි ආයෙත් සැරයක් ඒක යථාවටපත් වෙනකොට යථා තත්වයටපත් වෙද්දී පැතුම් මල් ගොඩක්. යම් කිසි කෙනෙකුට හැකියාවක් නැත්තම් පැතුම් මල් නෙලන්නා තරමට සුසුම් වැල් ද පිළිගන්නට ආදරවන්තයෙක් හෝ ආදරවන්තයක් වීමට ඔහුට හෝ ඇයට සුදුසුකම් නැහැ. මම මේ කියන්නේ නොමේරූ යෞවනය අද මූණ දෙන ඇත්තත් එක්ක හැම වෙලාවෙම උණු කඳුළු විතරක් නෙමෙයි මල් පැදුරුත් අපිට හම්බ වෙනවා. මල් පැදුරේ නිදනා සුවය වගේම උණු කඳුළු වල උණුසුමත් දරා ගන්න අපිට හැකියාව ලැබෙන්න ඕනේ. ඇත්තටම මේ කියන්නේ මොකක්වත් ගැන නෙමෙයි. ඇත්තටම මේ කියන්නේ උපේක්ෂා පාරමිතාව ගැන. අදට වඩා හොඳ හෙටක් ප්‍රාර්ථනා කරන යෞවනයා හෙට පිළිබඳව పూర్ව නිශ්චිත නිගමනයක් එක්ක ඈත බලන සැලැස්මක්, දූරදර්ශී සැලැස්මක් එක්ක ගමන් කරනවා නම් ප්‍රේමය ඔහුට ආස්වාදනීය අත්දැකීමක්. එහෙම නැත්නම් එය තවත් එක්තරා බාධකයක් වෙලා මග හසර නොහඳුනන මම්මුලා වූ තැනක තරමක උන්මත්තක ගමනක් හැටියට විතරක් සමිතුම් වෙනවා. කඳුළු පැන් කෙන්ඩියක් සිනහමල් වට්ටියක් දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක් වන්නේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ. කඳුළු පැන් කෙන්ඩියක් සිනහමල් වට්ටියක් දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක් වන්නේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ. සුසුම් වැල් ඔලගුවක් පැතුම් මල් පලිඟුවක් දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක් වන්නේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ. කඳුළු පැන් කෙන්ඩියක් සිනහමල් වට්ටියක් දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක් වන්නේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ.
උණු කඳුළු වත් මුලක් මල් පැදුරු අම්මිටක් දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක් වන්නේ නම් ප්‍රේමවන්තියෙක් වුණාට කමක් නෑ නංගී කඳුළු පැන් කෙන්ඩියක් සිනහමල් වට්ටියක් දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක් වන්නේ නම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ ප්‍රේමවන්තියෙක් වුණාට කමක් නෑ නංගී ප්‍රේමවන්තියෙක් වුණාට කමක් නෑ නංගී සඳ මඩලේ ඔබ දුටුව අසිරියයිදා හියම් සඳ මඩලේ සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව සැම සිත සුව පිණිස සඳ සිළුමින සංසාරේ පිය සටහන් අමතකව ගිය ඉරිතැලුණු ජීවන ගමනේ ඉඩෝරබිම නිවාලන අක් වැස්සක්ව සිසිල දෙන යථාර්ථවාදී චින්තනයේ සෙත් ස්වරය සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව කැලණිය විශ්වවිද්‍යාලයේ පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ විමසුමෙන් සඳ සිළුමින සැම සිත සුව පිණිස සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව අපේ පූජනීය ඉඳුරාගාරේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේ අද සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාවට එක්කරන මීළඟ ගේයපද රචනාව වසන්ත කුමාර කොබවක ගේයපද රචකයා විසින් ලිව්වේ. ඒ වගේම ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ ගීතය සංගීතවත් කළා. ප්‍රවීණ ගායනවේදී විශාරද සුනිල් එදිරිසිංහ මේ ගීතය ගයන්නේ. ජීවිතය කියන්නේ ඇඟ නෙමෙයි. ඇඟ කියන්නේ ජීවිතේ නෙමෙයි. ඇඟ නඩත්තු කරනවා කියන්නේ ජීවිතේ නඩත්තු කරනවා කියන එක නෙමෙයි. ඇඟ කියන්නේ බොඩි. ජීවිතය කියන්නේ ලයිෆ්. ලයිෆ් මේන්ටේන් කියන්නේ බොඩි මේන්ටේන් නෙමෙයි. බොඩි මේන්ටේන් කියන්නේ ලයිෆ් මේන්ටේන් නෙමෙයි. මොකක්ද වෙනස? දෙක නඩත්තු කරන්නේ දෙවිදිහකට. නඩත්තු කරන්න ඕන දෙක දෙවිදිහකටමයි. ඇඟ නඩත්තු කරන්න තමයි කන්නේ, බොන්නේ, අඳින්නේ, පළඳින්නේ. ගුලි, කල්ක, චූර්ණ, කවාත, අරිෂ්ඨ, ටැබ්ලට්, කැප්සියුල්ස් ඔපරේෂන්ස් ඔක්කොම කරන්නේ ඇඟ නඩත්තු කරන්න. එතකොට ජීවත් වෙනවා කියන්නේ ඇඟ පවත්වාගෙන යනවයි කියලා කියන එකට නෙමෙයි, පණ පවත්වාගෙන යනවයි කියන එකට. ඇඟක් තියෙනවා. ඇඟ ඇතුලේ පණක් තියෙනවා. පණ ඇඟෙන් ගිලිහි ගියොත් මැරෙනවා. ජීවිතේ නැති වෙනව නෙමෙයි. පණ නැති වෙලා යනවා. පණ ඇඟ දාලා ගියාපුවාම අපි කියනවා අපිට හිතෙනවා මැරුණා කියලා. ඒක හරි. ඒ තමයි ඇඟ මැරෙන එක. හැබැයි ජීවිතය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ජීවිතයත් ඉස්සෙල්ලා කිව්වා වගේම වෙනම අත්දැකීමක්. ඇයි එහෙම කියන්නේ? සත්තු දන්නවනේ, පූසෝ බල්ලෝ ආදී. මේ කිසිම සතෙකුට ජීවිතයක් නැහැ. සත්තුන්ට තියෙන ඇඟ විතරයි. කිසිම සතෙක් ජීවත් වෙන්නේ නැහැ, ජීවිතේ ජීවත් කරවන්නේ නැහැ. උන් ඇඟ නඩත්තු කරනවා. අර ඉස්සෙල්ලා කියාපු බොඩි මේන්ටේන් කරන එකම තමයි. මම මොකද්ද කියන්න හදන්නේ? ඇයි සත්තුන්ට ජීවිතේ නැහැ කියලා මම මෙච්චර නිර්භීතව කියන්නේ? සත්තුන්ට ස්වාමි පුරුෂයෝ නැහැ. සත්තුන්ට භාර්යාවෝ නැහැ. සත්තුන්ට අම්මලා තාත්තලා නැහැ. සත්තුන්ට සහෝදර සහෝදරියෝ නැහැ. සත්තුන්ට නෑදෑයෝ නැහැ. සත්තුන්ට ජාතියක් නැහැ. සත්තුන්ට ආගමක් නැහැ. සත්තුන්ට ආචාර ධර්මයක් නැහැ. සත්තුන්ට සංස්කෘතියක් නැහැ. ඒ මං නෑ කියලා කියාපුවා තියෙනවනේ. ඒවා ඔක්කොටම තමයි ජීවිතය කියලා කියන්නේ. සත්තුන්ට ස්වාමි පුරුෂයෙක් නැහැ, භාර්යාවක් නැහැ. සත්තුන්ට ඉන්නේ
ගෑනු සතෙක් සහ පිරිමි සතෙක්. ගෑනු සතා වෙන්නේ පිරිමි සතාගේ ඇඟට. පිරිමි සතා වෙන්නේ ගෑනු සතාගේ ඇඟට. ජීවිතේට නෙමෙයි. ආයෙත් සැරයක් පිරිමි සතාට ගෑනු සතා ඕනේ වෙන්නේ ඊළඟ සැරේ. ඒ හින්දාම තමයි කිසිම පිරිමි සතෙක් ගෑනු සතෙක්ව නඩත්තු කරන්නේ නැත්තේ. ඒ හින්දාම තමයි කිසිම ගෑනු සතෙක් පිරිමි සතෙකුට ආහාර සපයන්නේ නැත්තේ. ඒක තමයි ජීවිතේ නැති ඇඟවල් වල හැටි. කිසිම සතෙක් තමන්ගේ තාත්තව අඳුරන්නේ. කිසි පිරිමි සතෙක් තමන්ගේ දරුවන් අඳුරන්නේ. ඇයි? ජීවිත නැහැ. කිසිම සතෙකුට જાතියක් නැහැ. වර්ගයක් නැහැ. ආගමක් නැහැ. උන් උපන් දින සමරන්නේ නැත්තේ වෙසක් පොසොන් නත්තල් උපන් දින සමරන්නේ නැත්තේ ජීවිතයක් නැහැ. ඒකයි. මිනිස්සු එහෙම නැහැ. මිනිස්සු හැම වෙලාවෙම ජීවිතේ ජීවත් කරන අය. ජීවිතය කියලා කියන්නේම පැහැදිලි වශයෙන් ඇඟ නඩත්තු කරන එක නෙමෙයි. ඇඟ නඩත්තු කරමින් විඳින වින්දනයේට. ඇඟ මලනම් සුවඳ තමයි ජීවිතය කියන්නේ. ඒතර මලක් නැතුව සුවඳක් තියෙන්න බෑ. සුවඳක් නැතුව මලක් තියෙන්න පුළුවන්. ජීවිතයක් නැතුව ඇඟක් තියෙන්න පුළුවන්. ඇඟක් නැතුව ජීවිතයක් තියෙන්න බෑ. ඒක තමයි ඇත්ත. මට මතකයි 1968 69 70 මුල් කාලේ මං ඉගෙන ගත්ත කුඩා පාසල. ඒක 1 සිට 5 දක්වා කනිෂ්ඨ විද්‍යාලයක්. අදටත් ඉන්දුරාගාර ගමේ සිරි පැරකුම් කනිෂ්ඨ විද්‍යාලය කියන පුංචි පාසල මගේ ලොකු හාමුදුරුවෝ හදාපු. ওই කාලේ අපිට ලොකු ලොරි වලින් ගෙනල්ලා පෙට්ටි වලින් බානවා විස්කෝතු. ඒකේ ගහලා තිබුණා ඇදි හැස කියලා. ඒකේ තේරුම මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ. පස්සේ දවසක තමයි මම දන්නේ. පස්සේ කාලෙක තමයි ඇදි හැස කියන්නේ ඇමරිකානු දීමනා හැම තැනටම බෙදා හැරීමේ සංවිධානය කියලා. සමහරවිට දන්නවනම් කන්නේ නෑ. ඒත් මේ විස්කෝතු පෙට්ටි වලින් පෙරීගෙන ආපු කතාව එක නෙවෙයි. අයියලා තමයි මේ විස්කෝතු පෙට්ටි බාන්නේ. අයියලා තමයි විස්කෝතු පෙට්ටියේ විස්කෝතුව ළමයින්ට බෙදන්නේ. හැම ළමයෙකුටම විස්කෝතු 2 ගානේ බෙදන්න නියමිතයි. හැබැයි බෙදන්නේ අයියලානේ. ඒ හින්දා ඒගොල්ලන්ට විස්කෝතු 4ක් ගන්න නියමිතයි. එක්කෙනෙකුට 4 ගානේ ගන්න නියමිතයි. දෙන්නේ 2 ගානේ. ඒත් අපි හොඳටම දැනගෙන හිටියා හැම අයියා කෙනෙකුගේම සාක්කුවේ බෙදන අයියලා සාක්කුවට විස්කෝතු 8 දාගත්තයි කියලා. ඒ කාලෙත් අයියලා එහෙම තමයි බෙදනවනේ. බෙදන අයියලා කොයික්වත් එහෙම තමයි කියලා මට හිතුනේ අවුරුදු 10 දී. මටත් හම්බ වෙනවා විස්කෝතු 2ක්. අපේ ගමේ පුංචි යාළුවෝ කවුරුත් විස්කෝතු 2 අරගෙන එකක් කනවා. එකක් කන්නේ නැහැ. එකක් සාක්කුවේ දාගන්න. ඒ මොකටද දන්නවද? ඉස්කෝලේ ඇරිලා කන්දෙන් ලන්දට පැනලා ලන්දෙන් වෙලට පැනලා වෙලෙන් ඇලට පැනලා අර වක්කඩ ළඟ දිය වැටෙන තාලයට නටාපු තිත්ත පැටව දිහා බලාගෙන ඉඳලා ගොඩට එනකොට වෙල්ලි පැනල්ල දිහාවට දුවාගෙන එනවා නංගි මල්ලි දෙන්න. චූටි අයියේ කියාගෙන දුවගෙන එනවා මට මතක. එහෙම ආවහම මොකද දන්නවද කරන්නේ? තාක්කුවේ ඉතුරු කරගත්ත විස්කෝතුව 2ට කඩලා භාගයක් නංගිටයි භාගයක් මල්ලිටයි දෙනවා. ඒ 2 ගන්න නංගි මල්ලි ආයෙත් සැරයක් මං එනකන් ඉන්නේ නේ. ආපහු දුවනවා වේගෙන්. හැබැයි මං හොඳටම දන්නවා. මේ දෙන්නම මේ විස්කෝතු භාගේ Tamanට හම්බ වුණාට එක භාගයක් බවක් දන්නා. එකක් තනියම මං කාලා එන බවක් දන්නා. හැබැයි මේ දෙන්න මේ විස්කෝතු භාග 2 කන්නේ නේ. නංගි කරන්නේ Tamanට හම්බ වෙච්ච විස්කෝතු භාගෙන් කෑල්ලක් කඩලා තාත්තට කවලා ඉතුරු කෑල්ල කනවා. මල්ලිට හම්බ වෙන විස්කෝතු භාගෙන් කෑල්ලක් උයා ඉන්න අම්මගේ කටට දාලා ඒ භාගෙ කනවා. මොකටද කන්නේ? මේ කන්නේ බඩ පිරෙන්න නෙමෙයි. විස්කෝතු භාගෙ කන්නේ බඩ පිරෙන්න නෙමෙයි. වේලක් පිනිමහ ගන්න නෙමෙයි. මොකද්ද නඩත්තු කලේ? බඩද? නෑ. නඩත්තු කලේ ජීවිතේ. ආදරේ, ස්නේහය, ලෙන්ගතුකම, මව්පිය ස්නේහය, දරු ස්නේහය සහ සහෝදර ප්‍රේමය. ජීවිතය කියන්නේ ඒකට.
වෙරළු ගෙඩියක් කෑලියටකට කපාපුවාම මහපට ඇඟිල්ලේ නියපොත්තාස්සේ හංග ගන්න පුළුවන් තරම් චූටි කෑල්ලක් තමයි හම්බ වෙන්නේ. එක ගෙදරක් තිබුණා. ඒ ගෙදර ළමයි 7 දෙනෙක් හිටියා. ඒ ළමයි 7 දෙනාගෙන් චූටිම දෝනිට වෙරළු ගෙඩියක් හම්බ වෙනවා. වෙරළු ගෙඩිය කණ්ඩ හදනකොට චූටි දෝනි ලොකු අයියා කියනවා එහෙම කන්නේ නැහැ. එහෙනම් කන්නේ ගෙදර ඔක්කොටම දීලා. ඉතින් මේක දෙන්න තරම් දෙයක් නැහැනේ. එක ගෙඩියයිනේ තියෙන්නේ. එක ගෙඩියයි තමයි. ඒත් ගෙදර ඉන්න ඔක්කොටම දීලා ඕන කන්න. හොඳයි. මම මේක ඔක්කොටම කපලා දෙන්න. මෙයා කපලා දෙන්න හදනවා. ගිරේ අරන් වෙරළු ගෙඩිය තීරු වලට කපන්න හදනකොට ලොකු අක්කා කියනවා කෑලි කීයටද දැන් කපන්නේ? ඇයි 7 දෙනයිනේ අපි ඉන්නේ. අයියලා මල්ලිලා අක්කලා නංගිලා ඔක්කොම 7 දෙනයි. 7කට කපන්නේ නෑ. ඒක වැරදි. එහෙනම් ලොකු අයියා කිව්වේ එහෙමනේ. ලොකු අයියාත් වැරදි. එහෙනම් මොකද්ද? ඇයි අපි 7 දෙනා විතරද ගෙදර ඉන්නේ? ඇයි අම්මයි තාත්තයි දෙන්න? ආන් ඒ වෙලාවේදී මේ චූටි නංගි 9 දෙනාටම දෙන්න වෙරළු ගෙඩිය කපන්න ඕනේ කෑලි 9කට. ඒත් මේ චූටි කෙල්ල 9 දෙනාටම දෙන්න වෙරළු ගෙඩිය කපනවා කෑලි 8කට. ඇයි ඒ මේ දුව සංස්කෘතික දියණියක් 9 දෙනෙකුට දෙන්න කෑලි 8ක් කපන්නේ ඇයි? කෑලි 7ක් දරුවෝ 7 දෙනා අතර බෙදාගත්තාම එකක් ඉතුරු වෙනවා. ඒක දෙන්නේ අම්මටයි තාත්තටයි දෙන්නටම කණ්ඩ එකක්. තාත්තට දුන්නාම තාත්තා කටෙන් භාගයක් කපාගෙන හපාගෙන ඉතුරු භාගය අම්මට දෙනවා. නැත්තම් අම්මා කටෙන් භාගයක් කඩාගෙන කාලා ඉතුරු ටික තාත්තට දෙනවා. වෙරළු ගෙඩි කාලා දවල්ට හරි රැට හරි උදේට හරි බඩ නඩත්තු කරන්න බෑ. වෙරළු කන්නේ ඇඟ නඩත්තු කරන්න නෙමෙයි. ඒ වෙරළු කන්නේ ජීවිතේ නඩත්තු කරන්න. ඒකයි වෙරළු ගෙඩිය හරි 8කට කපාගෙන කොටහක් තියාගෙන කන්නේ නැතුව කාපුහාම ගොඩනගින්නේ ජීවිතේ නෙමෙයි සත්කුල්ලු පව් තරන් ලොකු සහෝදරකම. ශබ්ද කූට පර්වත වගේ කුල්ලු 7ක් සිඛරයන් 7ක් ගිරි සිඛර 7ක් මොකද්ද නඩත්තු කළේ සහෝදරකම. ඒ එදා වෙරළු ගෙඩිය හරි 8කට කපාගෙන කොටහක් නොකාද ගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුළු පව් විලාසෙන පැලෙනි වැටට ඇයි අද ඇන කොටාගෙන. එහෙම හිටපු සත්කුළු පව් විලාසෙන් හිටපු අය පරපුරෙන් පරපුරට අසත්පුරුෂකම් බෝ කරගෙන සුද්ධ ලංකාවට ආවට පස්සේ බෙදා වෙන් කරන ලද ඉඩම් වලට නඩුහබ කියාගෙන අද වෙනකොට පැල ඉන්නි වැටට මරා ගන්නා තැනකටපත් වෙනවා. ඒක තමයි ජීවිතය අහිමි වූ ඇඟවල් වල ඛේද වාචකය. ජීවිතය අහිමි ඇඟක් ගොඩනගන්නේ නීතියේ පිහිටෙන්. මොන නීතියද? රෝමලන්දේසි නීතිය, ඩච් ලෝ. ඒක අපේ සිංහලයේ නීතිය නෙවෙයි. අදටත් අපි කවුරුත් පාලනය කරන අදටත් නීතියේ දෙවංගනයයි කියා අපට සලු පිළි උනා දමන්නට දැනටත් හිතෙන ඒ ඩච් ලෝ එහෙමත් නැත්නම් රෝමලන්දේසි නීතිය විසින් පාලනය කරන අපි. මේට අවුරුදු ගානකට කලින් සුද්ධ ලංකාවට එන්නේ ඉස්සෙල්ලා කසාද බඳිනවා කියලා වචනයක් තිබුණේ නැහැ. ඇත්තටම මිනිස්සු බැන්දේ නැහැ. ඒ වුණාට පවුල් වුණා. එතකොට තිබුණේ පවුල් ජීවිතයක්. දැන් තියෙන්නේ විවාහ ජීවිතයක්. විවාහ ජීවිතය කියන්නේ මැරේජ් ලයිෆ්. පවුල් ජීවිතය කියන්නේ ෆැමිලි ලයිෆ්. ෆැමිලි ලයිෆ් එක ඇති වෙන්නේ පවුල් ජීවිතය ඇති වෙන්නේ ආදරෙන්. විවාහ ජීවිතය ඇති වෙන්නේ නීතියෙන්. ඇත්තටම විවාහ වෙනවා කියන්නේ බඳින එකට. පවුල් වෙනවා කියන්නේ බැඳෙන එකට. දැන් සමහරු බැඳලා ඒ උනාට බැඳිලා නැහැ. සමහරු බැඳිලා
හිටපු කෙනාව බැඳලා නැහැ. සමහරු බැඳලා ඇත්තටම වෙන තැනක බැඳිලා මේ විකෘති ජීවිතය විකෘති පැවැත්ම ඉන්නේ රෝමලන්දේසි නීතියේ. පොඩි කුණ්ඩේ මල් මතකය ඉරාගෙන හොඳ හිත ගිහින් කුඩු හුලඟට ගසාගෙන පොඩි එහෙම වෙච්ච හින්ද තමයි අපිට ඈත අතීතේ මතක් කරනකොට ඒ කියන්නේ පොඩි උන්දොහි අපිට තිබිච්ච මල් මතකය ඉරාගෙන අපි ගාව තිබිච්ච හොඳ හිත උඩු හුලඟට ගිහින් ඇඟවල් ඉතුරුනි. එකම ඉරිච්ච පම් පැදුරේ එක කොට්ටේ දෙපැත්තට නිදාගත්තේ අපි. එක විස්කෝතුව දෙකට කඩාගෙන කෑවේ අපි. එක බෙලෙක් පිඟානට එක අල්ල කෑල්ල බෙදාගෙන දෙකට කඩාගෙන කෑවේ අපි. එක පැන්සල දෙකට කඩාගෙන අකුරු කෙරුවේ අපි. එක මේක කෙහෙල්ලත්තක් කපාගෙන වැස්සට තෙමෙනවට නංගි මල්ලි තෙමෙනවට අයියා තෙමි තෙමි නංගිටයි මල්ලිටයි එක කෙහෙල්ලත්තක් උස්සගෙන ගියේ අපි. ඒ විතරක් නෙවෙයි. එක පොල් කට්ටෙන් කෝම් පිට්ටු හැදුවේ අපි. එහෙම මිනිස්සු පර්චස් ගණන් වලට ජීවිතේ කුඩා කරගත්තාම ඒක ඛේදවාචකයක් නෙමෙයි. සිංහලෙන් ඒකට මොකක් කිව්වත් ඒකට වෙන්න ඇති ඉංග්‍රීසියෙන් ඩෙවලොප්මන්ට් කියන්නේ. සිංහල සංස්කෘතිය අපිට ඒ ඩෙවලොප්මන්ට් කියලා කියන එක සංවර්ධනයක් කියලා දැනෙන්නේ නැහැ. ඒ හින්දා රටක් දියුණු වෙන්නේ ඇඟවල් නඩත්තු කළාම නෙමෙයි ජීවිතේ නඩත්තු කරනවා. සතුට නඩත්තු කළාම. ලෝකයේ හුඟක් රටවල් සතුට නඩත්තු කළ යුතු දෙයක් හැටියට හිතනවා. ඒත් අපි නඩත්තු කළ යුතු දේවල් හැටියට හිතන්නේ නඩු. ඒ හින්දානේ නඩත්තු කියනකොට නඩු මතක් වෙන්නේ. එහෙම නැත්තම් නඩත්තු කරන්න හිතෙන්නේ මැෂින්. එහෙම නැත්තම් නඩත්තු කරන්න හිතෙන්නේ තට්ටු ගෙබල්. ඒක ජීවිතේ පරාජයක්, ජයග්‍රහණයක් නෙමෙයි. ජාතියක් හැටියට විනාශයක්, ජයග්‍රහණයක් නෙමෙයි. ඒ හින්දා සල්ලි වලට මේකප් දාන්න පුළුවන් වෙයි, hina වෙන්න බෑ. සල්ලි වලට ඇඳකුයි මෙට්ටකුයි ගන්න පුළුවන් වෙයි, නිදා ගන්න බෑ. ඒකයි ඇත්ත. වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන කොටහක් නොකාද ගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුළු පව් විලාසෙන පැලෙනි වැටට ඇයි අද ඇන කොටාගෙන පොඩි කුණ්ඩේ මල් මතකය ඉරාගෙන හොඳ හිත ගිහින් කුඩු හුලඟට ගසාගෙන පොඩි කුණ්ඩේ මල් මතකය ඉරාගෙන හොඳ හිත ගිහින් කුඩු හුලඟට ගසාගෙන මහගේ බිමට තනි උරුමය කියාගෙන සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන කොටහක් නොකාද ගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුළු පව් විලාසෙන පැලෙනි වැටට ඇයි අද ඇන කොටාගෙන උනුතින් කිසි හව් හරන නැති
ලන්දක කකා ලන්දක කල්යල් හරිති රිසන් උනෝතින් කිසිහව් හරණ නැති ලන්දක කකා ලන්දක කල්යල් හරිති එක මිනිසයන කාටත් නිදසුවය දෙති පිම්පංගුවක ලොල් විමල ගම් නොයති වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන කොටහක් නොකාද ගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුළු පව්විලාසෙන පැලෙයිනි වැටට ඇයි අද ඇන කොටාගෙන සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව අපේ එක පැත්තකින් ප්‍රවීණ ගේය පද රචකයෙක්, ඒ වගේම සංගීතඥයෙක් සහ ගායන ශිල්පියෙක් හැටියට සෝමතිලක ජයමහ ප්‍රවීණයා ගායන ගීතයක් නේද අපි හමුදුරනේ ඊළඟට තෝරගත්තේ. පොඩිපුවගේ සිනාවැලයි පොඩිපුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනේවිලයි මගේ නිවන මගේ පැල්පතයි. සල්ලි කියන්නේ ධනයට නෙවෙයි. ධනය කියන්නේ සල්ලි වලට නෙමෙයි. සල්ලි හොයලා ධනවත් වෙන්න බෑ. කවදාක් සල්ලිකාරයෝ ධනවත් වුණේ නෑ. කවදාක් ධනවත්තු සල්ලිකාරයෝ වුණෙත් නෑ කවදාක්වත්. මෙහෙම වෙන්න පුළුවන්. සල්ලිකාරයෙකුට ධනවතෙක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ධනවතෙකුට සල්ලිකාරයෙක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි සල්ලි යනු ධනෙ නෙමෙයි. සල්ලි කියන්නේ මනි. ධනෙ කියන්නේ වෙල්ත්. මනි ගොඩාක් තියෙන එක්කෙනාට කියන්නේ රිච් කියලා. වෙල්ත් ගොඩාක් තියෙන එක්කෙනාට කියන්නේ වෙල්දි කියලා. ධනෙ ගොඩාක් තියෙන එක්කෙනාට කියන්නේ ධනවතා කියලා. සල්ලි ගොඩක් තියෙන එක්කෙනාට කියන්නේ සල්ලිකාරයා කියලා. සල්ලිකාරයන්ට ධනවතුන් වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ධනවතුන්ට සල්ලිකාරයෝ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. වෙනස මොකක්ද? ඒක මෙන්න මේ වගේ එකක්. සල්ලි කියන්නේ සංසරණීය මූලධර්ම සංකේතයක්. සංසරණයේ යමක් බවට පත් කිරීමේ අතරමැදි වටිනාකමක් සහිත සංකේතයකට විතරයි සල්ලි කියන්නේ. අපි හිතමුකෝ මෙහෙම කැන්ටිමක් තියෙනවා. මේ කැන්ටිමේ සල්ලි ගෙවන තැන එකක්, තේ දෙන තැන වෙන එකක්. කැන්ටිමට සල්ලි ගෙවාපුවාම ප්ලේන්ටියක් නම් ඕනේ. එතනින් දෙනවා කාඩ්බෝඩ් කෑල්ල. කාඩ්බෝඩ් කෑල්ල දුන්නාම එතනින් දෙනවා ප්ලේන්ටියක්. සල්ලි දෙන තැනට ටී එකකට සල්ලි දුන්නාම එතනින් දෙනවා ටොනික් මූඩියක්. ටොනික් මූඩිය අතෙන්ට දුන්නාම එතනින් දෙනවා ටී එකක්. එතකොට ටොනික් මූඩියයි කඩදාසි කොලයයි සල්ලි නෙමෙයිද? සල්ලි තමයි. සල්ලි තව එකක් බවට පත් කරන එකට, එහෙමත් නැත්නම් වටිනාකම කන්වර්ට් කරන එකට තමයි සල්ලි කියලා කියන්නේ. සල්ලි වලින් මිනිස්සු පෝසත් වෙන්නේ. සල්ලිකාර වෙන්න පුළුවන්. ඇයි දන්නවද? සල්ලි ගොඩාක් එක්කව කරගෙන ඒක උඩ නිදන්නත් බෑ, ඒකෙන් කණ්ඩත් බෑ. ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි ලෝකයේ මිනිස්සු සල්ලි නැති කාලේ කොච්චර ජීවත් වුණාද? ඇත්තටම සල්ලි ලංකාවට නිල වශයෙන් හඳුන්වලා දෙන්නේ සුද්දෝ පෙරකී පරිදිම. ඊට කලින් ලංකාවේ නිල සල්ලියක් නැහැ. හැබැයි පෝසත් මොනවෙන්ද පෝසත් වෙන්නේ? ධන ධාන්‍ය ආදීන් පෝසත්නේ. ආඩ්‍ය කියලා කියන්නේ ඒකටනේ. පෝසත් වෙන්නේ මිනිස්සු සම්පත් වලින්. සල්ලිකාර වෙන්නේ සල්ලි වලින්. සම්පත් කියන්නේ මොනවද? ඇත්තටම සම්පත් කියන වචනේ දාපුවාම මොන වගේ අදහස් දෙන්නේ බලන්න. ජල සම්පත්, පසු සම්පත්, වෙරළ සම්පත්, නිරෝගී සම්පත්, අන්තිමේට නිවන් සම්පත්. සම්පත් වලින් ආඩ්‍ය වෙච්චාම මොකටද සල්ලි? කණ්ඩ තිබිච්ච කාලේ, බොණ්ඩ තිබිච්ච කාලේ, ඉණ්ඩ තිබිච්ච කාලේ, ගස් කොළන් තිබිච්ච කාලේ මිනිස්සු ඉතාමත්ම හිලින් ආඩ්‍ය වුණා විතරක් නෙවෙයි පෝසත් වුණා. ඒ පෝසත් මිනිස්සු තමයි
අහස සිඹින දාගැබ් හැදුවේ. ඒ පෝසත් මිනිස්සු තමයි සයුර පරයන වැව් හැදුවේ. ඒ පෝසත් මිනිස්සු තමයි ලක්ෂයක් වෙල් හැදුවේ වෙල් ලස්ස වෙන්න. සල්ලි තියෙන කාලේ මිනිස්සුන්ට ඒ හදාපු දාගැබක තීන්ත ගා ගන්න බෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට ඒ වැවකට නාන්න බැහැලා මැරෙන්න නැතුව ගොඩ එන්න බෑ. සල්ලිකාර මිනිස්සුන්ට ඒ වෙල් ලස්ස කෙසේ වෙතත් වෙල් කුඹුරු 1000ක් වවා ගන්න බෑ. දැක්කද? සල්ලිකාරයෝ වෙන්න ගිහිල්ලා දුප්පත් වෙච්ච ධනවත්තුන්ගේ කතාව. ඒක තමයි ස්වභාවය. ඒක හින්දම හවුස් කියන්නේ ගෙට තමයි. හෝම් කියන්නේ මොකටද? හෝම් කියන්නේ ගෙදර නෙමෙයි. හෝම් කියන්නේ නිවහන. නිවස. නිවස කියන්නේ හෝම්. ගෙදර කියන්නේ හවුස්. වෙනස තමයි. ගෙදර නැත්තම් හවුස් එක හදන්නේ ගල්, වැලි, සිමෙන්ති, යකඩ, ලී, වීදුරු, ටයිල්, ස්ටයිල් වලින්. ඒත් නිවහන හදන්නේ කෙන් නෙමෙයි. නිවහන කියලා කියන්නේ ඒකේ වෙසෙන මිනිසුන්ගේ සොඳුරුත්තම භාවය, සුන්දරතාව, සොඳුරු බව. මේ සොඳුරු බව ඇති වෙන්නේ ගල්, වැලි, සිමෙන්ති, යකඩ, ලී, වීදුරු වලින් නෙමෙයි. ඒ හින්දා ඒකට නිවස කියන්නේ, හෝම් කියන්නේ. ඉංග්‍රීසියෙන් හෝම් කියන වචනේ දෙන්නේ කොයි වගේ වෙලාවටද? ගේ හදනකොට හවුස්, කර්ටන් දානකොට හවුස්, ටයිල් අල්ලනකොට හවුස්, වෙඩින් එක ගන්න දාට පහුවදා at home, home coming. ඒක හවුස් කමින් නෙමෙයි. ඒ දන්නවද? hina වෙන දවස්, සතුට තියෙන දවස් වලට හවුස් කියන්නේ හෝම් කියලා කියන්නේ. ඒ හින්දා හෝම් කියන්නේ නිවසට, නිවස කියන්නේ සතුට තියෙන දවසට. ඒ හින්දා ලංකාවේ අපි ලබන අත්දැකීම් හැටියට ගෙවල් හදන කොන්ත්‍රාත්කාරයෝ ඕන තරම් ඉන්න පුළුවන්. ඒත් නිවාස හදන සමාගමක් හැටියට මම දැක්කේ එකම එක සමාගමයි. ඒ තමයි ජයමහ සමාගම. S ජයමහ කන්ස්ට්‍රක්ෂන්ස්. S ජයමහ කියන්නේ සෝමතිලක ජයමහ සමාගම. ඒ හින්දා ගෙයක් හැදුවහම ඒ හදාපු ගේ ඇතුලේ නිවසක් ගොඩනගන්න මේ සමාගමෙන් නිර්ණායකාවලියක් දීලා තියෙනවා. නිර්ණායක සමූහයක්. පොඩි දුවගේ සිනහ වැලකුයි, පොඩි පුතුගේ කතා පෙළකුයි, පිය බිරිඳක සෙනෙහ විලකුත් තියෙනවා නම් ඒ පැල්පත නිවහනක්. ඇත්තට මේක නිවනක්. උඟ ඉස්සර කාලේ මට මතකයි පැදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ කියලා 60 70 දශකයේ අපි පුංචි කාලේ තාත්තලා බාප්පලා වෙලේ ඉඳලා කියාපු සින්දුවක්. පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ. පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ. ටිකිරි අසරෙන් බොළඳ සිටිවේ මෙහි තිබේ හොඳ ආදරේ. මෙහි තිබේ හොඳ ආදරේ. මේ සින්දුවෙන් කියන ඇත්ත ඒ සින්දුවෙන් කියන ඇත්තටත් වඩා ඇත්ත. කටුමැටිගේ බිත්ති පුරා පලිඟු මැණික් එළිය දිලේ කුම මැටිගේ ගෙබිම මගේ පියවිලි බුතුරුණු වගේ. කටුමැටිගේ බිත්ති පුරා පලිඟු මැණික් එළිය දිලේ කුම මැටිගේ ගෙබිම මගේ පියවිලි බුතුරුණු වගේ. එහින්ද තමයි කටුමැටිගේ බිත්ති පේන්නේ ඒ ආදරණීය කැදැල්ලට පලිඟු මැණික් එළිය තියෙන තැනක් හැටියට.
මේ ගීය ගායනා කරනකොට හෝ මේ ගීය අහනකොට මට අලුත් අමුතු දෙයක් හිතෙන්නේ. මට මතක් වෙන්නේ මගේ අතීත කාලේ විතරයි. අපි ඉපදිච්ච පුංචි පැල. ඇත්තට මේ පැලේ බිමට ගොම ගාපු වහලෙට පොල්ලතු බැඳපු වරිච්චි බිත්ති සහිත පුංචි පැලක්. අඟල් 3මාරේ භූමි තෙල් කුප්පි ලාම්පුව දැල්ලගෙන පැදුරු කඩමාළු එලාගෙන රැට කාලා සවුඳ හැන්දෑවේ 7මාරට මුවන් පැලැස්ස හැව්වා අපි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ යන. බදාද හැන්දෑවේ 7මාරට 7ට විතර අපි ඇහුවා මොනර තැන්න. ඒ ඇහුවේ රේඩියෝ එකෙන් නෙමෙයි වයර්ලස් එකෙන්. ඇන්ටිනාව ජම්බු ගහේ උඩ බැඳපු තාත්තා වයර්ලස් එක දාපුවාම ගමේ මිනිස්සු හුලුවතු බැඳගෙන අපේ ගෙදරට එනවා මොනර තැන්නයි මුවන් පැලැස්සයි අහන්න. කදිරගේ කතාව, වෙදමාමගේ කතාව අහන්න. ඒ සුන්දර කාලයක්. අපේ ගෙදර වහලේ හොඳට සෙවිලි කළා. කොච්චර ලස්සනට සෙවිලි කරලා තිබුණද කියනවා නම් කිසි දවසක අපේ ගේ තෙමුනේ නෑ වැස්සේ නැත්තම්. අපි හැම රාත්‍රියකම ආකාශයේ තරු ගැන්න නිදාගෙන හැම රාත්‍රියකම අපි සඳ එළිය තියෙන තැන් දිහා බලාගෙන හිටියා ගේ ඇතුලේ ඉඳගෙන. එහෙම සොඳුරු පැලේ කතන්දර කියපු හැන්දෑව, තේරවිලි කියපු හැන්දෑව, ප්‍රහේලිකා පුරවපු හැන්දෑව, කතන්දර කතා වලින් අම්මගේ තාත්තගේ ඔඩොක්කුවට ඔට්ටු තියපු කාලේ අපිට හොඳට මතකයි. ඒකට කියන්නේ ජීවිතය කියලා. ඒ සොඳුරු ලස්සන අඳුරු කලේ කවුද කියන එක ගැන වෙන වැඩසටහනක් කරන්න තරම් කරුණු තියෙනවා. හැබැයි නිවස ගෙයක් නොවන බව, ගෙය යන නිවසක් නොවන බව වටහාගත යුතු. ඇයි දන්නවද? යන්තම් දෙයියනේ කියලා යමක් කමක් කරගන්න පුළුවන් වෙච්ච ගමන්ම ලීසින් කම්පැනි ගානේ බැංකුවල ලෝන් ෆෝම් පුරවගෙන ෆිනෑන්ස් කම්පැනි ගාවට ගිහින් දනනම නමස්කාර කරමින් ගල්වැලි සිමෙන්ති යකඩ ලී වීදුරු එකතු කරලා තට්ටු හදාපු අයගේ සමහර කෙනෙකුගේ ජීවිතවලට උනේත් තට්ටුම තමයි. ඒ හින්දාම ජීවිතය කියන්නේ මොකද්ද කියලා මනස්කාන්ත තැනක ඉඳගෙන ලස්සන සොඳුරු අරණක සොයන් ආස්ථානයක ඉඳගෙන භාවනාවක් කරනවා වගේ හිතන්න තරම් කාලය ඇවිත්. සංවර්ධනය කියන්නේ මේකට නෙමෙයි. ඒක නිසා ආපහු සැරයක් ජාතියේ උරුමය, සෞභාග්‍යයේ සැබෑව විතරක් නෙමේ සભ્યත්වයේ උරුමය හොයාගෙන යන රටපැත්තේ හිටගන්න ජාතියක් නැවත සැරයක් ගොඩ නොනැගුවොත් මේ රටට ඉස්සරහට යන්න බෑ. බුරුමය අදත් අපිට කලින් ඉස්සරහින් ඉන්නේ මේ අතීත උරුමයක් ලෙස තේරුම් අරගෙන නූතන ලෝකේ හා ගනුදෙනු කරන තැනකදී පමණයි. මේ ගීතය ගාතාවක් වෙන්නේ ආන්නතට. පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි. පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි. කටුමැටිගේ බිත්ති පුරා පලිමු මැණික් එළිය දිලේ කුම මැටිගේ ගෙබිම මගේ පියවිලි මුතුරුණු වගේ. කටුමැටිගේ බිත්ති පුරා පලිමු මැණික් එළිය දිලේ කුම මැටිගේ ගෙබිම මගේ
පියවිලි බුමුතුරුණු වගේ පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සිනේවිලයි මගේ නිවන මගේ පැල්පතයි ලබන නමුත් දුක් පීඩා කුඩු වුණොත් පුංචි පැලේ අඹුදරුවන් අතරතුරේ මට නින්නැති සුවය දැනේ ලබන නමුත් දුක් පීඩා කුඩු වුණොත් පුංචි පැලේ අඹුදරුවන් අතරතුරේ මට නින්නැති සුවය දැනේ පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව අපේ නමස්කාර පූර්වක ස්තුතිය කැලණි විශ්වවිද්‍යාලයේ පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය අතිපූජනීය ඉන්ද්‍රාගාරී ධම්මරතන මාහිමිපාණන් වහන්සේ ඔබ වහන්සේට අපි බොහෝම අර්ථවත් සතුටු මිහිරි උද්‍යෝගිමත් කාලයක් මේ ගත කළේ. ඉතින් විඩාවක් නොදැනුණත් සරතැස නිවාගෙන පුංචි විවේකයක් අරගෙන ලබන මැදින් පුරපසළොස්වක පුන් පොහෝ දිනේ අපි නැවත සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාවට මේ මහ වන්දනා චාරිකාවට එක්වෙමු. සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාවේ සිටි FM අපේ පිරිවර විධායක අධීක්ෂණය සිටි FM නාලිකා ප්‍රධානී අරුණ ප්‍රියන්ත ඉදිරිසිංහ නිෂ්පාදන සහාය සඳරුවන් ලියනගේ අන්තර්ජාල මෙහෙයුම ඉරේෂ් ජයසිංහ සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව නිෂ්පාදනය සාලියසිරි සෙනවිරත්න මම විජේමාපා සංසාරේ පිය සටහන් අමතකව ගිය ඉරි තැලුණු ජීවන ගමනේ ඉඩෝර බිම නිවාලන අක් වැස්සක්ව සිසිල දෙන යථාර්ථවාදී චින්තනයේ සෙත් ස්වරය සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව කැලණිය විශ්වවිද්‍යාලයේ පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ විමසුමෙන් සඳ සිළුමින සැම සිත සුව පිණිස සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව